අයිබෝවන් සුබෝදසනක් ප්‍රාර්ථනා කරනවා. දවසිත් අපි සියත පත්තරයේ සමගින් ඔබ මුණ ගැහෙනවා. අද 2022 6 වෙනි මාසයේ 16 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ අපි මේ මුණ ගැහිම සිද්ධ වෙන්නේ. අපි බලමු අද ජාතික පුවත්පත්වල මොනවද තියෙන විශේෂ තොරතුරු ප්‍රධාන සිරස්තල වලට මුලින්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම යන්නේ අද පුවත්පතට ඩීසල් හිඟෙන් බස් හිමියාත් මගියාත් අමාරු වේ කියලා තමයි ඔවුන්ගේ ප්‍රථම සිරස්තලය බවට පත් කරගෙන තිබෙන්නේ. ඒ අනුව එහි තවත් අනුසිරස්තල කිහිපයක් එකතු කරලා තිබෙනවා. දෛනික බස් ධාවනයේ 15ත් 20ත් දක්වා පහතට ප්‍රමාණවත් බස් නොමැති නිසා ළමයින් හා කාර්යාල සේවකින් දැඩි අපහසුතාවයට ඊයේ දිනේ ඉන්ධන පෙරවුම් මල්ලසල දිගු පෝලිම්. ඉන්දිය ණය මත ලැබෙන අවසන් ඩීසල් නැව අද එයි කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. ඒ අනුව ඩීසල් හිඟේ හේතුවෙන් දෛනික බස් රථ ධාවනයේ මේ වෙනකොට 15ත් 20ත් දක්වා පහත් වැටී තිබෙන බවත් බස් රථවල ළංගම ඩිපෝ මගින් ඩීසල් ලබා දීමට රජයේ වැඩපිළිවෙලක් සකස් කර තිබුණත් එම වැඩපිළිවෙල නිසි ලෙස සිදු නොවන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා කියලා තමයි අද දවසේදී වාර්තා වෙන්නේ. ওই විදිහට තමයි වර්තමානයේදී ප්‍රවාහන ශිෂ්ත්‍රයේ තියෙන අර්බුදකාරී තත්ත්වයයි මේ පැහැදිලි වෙන්නේ. ඩීසල් පෙට්‍රල් වල තියෙන හිඟයත් එක්ක සියලුම ප්‍රවාහන සේවාවන් දැන් බිඳ වැටෙමින් පවතින බවක් තමයි අපිට දැනෙන්නේ. අද දවස ගැන කල්පනා කරලා බැලුවත් තත්ත්වය ඉතාමත් දරුණු මට්ටමින් තමයි අපිට පැහැදිලි වෙන්නේ කියන කාරණාව තමයි කියන්න තිබෙන්නේ. ඒ අතරතුර ගෑස් ප්‍රශ්නයත් ඉතාමත් ඉහළ යන තත්ත්වයක් තමයි පේන්නේ. ගෑස් තිබෙන්නේ මෙට්‍රික් ටොන් 3900යි කිසිදු ගෑස් නමක් ඇනවුම් කර නැහැ. ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. නව සභාපතිවරයෙක් ඊයේ දවසේදී පත් වුණා. මේ කාරණාවත් එක්ක අදත් ගෑස් බෙදා හැරීමක් නැහැ කියලා තමයි කියන්නේ. මෙරටට පැමිණි මෙට්‍රික් ටොන් 3900ක ගෑස් නෞකාවට අමතරව කිසිදු ගෑස් නෞකාවක් ඇනවුම් කර නොමැති බවත් ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි කියලා මේ තොරතුරේ අඩංගු වෙනවා. හිටපු පාලකින් වගකීම් විරහිතව කටයුතු කර ඇති බවත් අවමෝෂයෙන් සැපුම්කරුවන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කර ගෑස් ගොඩ බාන විට මුදල් ගෙවීමට එකඟතාවයක් ඇති කර ගැනීමට තිබූ බවත් හෙතම ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ මේ අලුත් සභාපතිවරයා මුදිත පීරිස් මහතා කියන්නේ. අපි බලමු දැන් ඔහුගේ ක්‍රියාකලාපයේ ඉදිරියේදී කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව. ජනතාව වෙනුවෙන් යහපතක් සිදු කරන්න පුළුවන් නම් මේ කියන අඩුපාඩු හඳුනාගෙන තිබෙනවා නම් මේ කියන ප්‍රශ්නකාරී තත්ත්වයන් ඔහු ප්‍රකාශ කරනවා නම් ඔහුගේ කාලයත් එක්ක යම් වෙනසක් ඇති කරගන්න උත්සාහ කරනවා නම් එය තමයි වටින්නේ. රටක් තුළ තිබෙනුයේ ඩීසල් සහ පෙට්‍රල් දිනකට පමණයි. රට තුළ තිබෙන්නේ පෙට්‍රල් සහ ඩීසල් දිනකට දවසකට පමණයි කියලා ආගමැති සිදු කළ ප්‍රකාශය හරහා රට තුළ ඉන්ධන පොලිම ඉහළ ගියා කියලා තමයි මේ සිරස්තලය තුළ සඳහන් වෙන්නේ. සමගි ඒකබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සත් කැඳවුම්කරු ආනන්ද පාලිතයි එහෙම කියන්නේ. ඒ සිරස්තලයෙන් පස්සේ අපි එනවා තවත් ඡායාරූප සිරස්තලයකට. අද දවසේදී ඡායාරූප 4ක් 5ක්ම එකතු කරගෙන අද පුවත්පත පෝලිම් දිගු වෙයි ආතතිය වැඩි වෙයි කියලා තමයි කියන්නේ. ඔව් ආතතිය නම් වැඩි වෙලා තියෙන්නේ හැමෝගෙම. මේ ඔබ දකින්නේ ඒ ඡායාරූප. පෙට්‍රල් චුට්ටක්වත් නැත, ඩීසල් චුට්ටක්වත් නැත කියලා තමයි මේ එල්ලලා තියෙන්නේ, පුවරු එල්ලලා තියෙන්නේ පෙට්‍රල් ෂෙඩ් වල. ඒත් එක්කම මිනිසුන් පාරේ නිදාගෙන පාර හරස් කරගෙන මේ කරන උද්ඝෝෂණයන් පිළිබඳවත් තොරතුරු මේ තුල තිබෙනවා. පෙට්‍රල් ඩීසල් නොමැති වීම නිසා ඉන්ධන හිඟේ ඊයේ වෙන විට බරපතල වෙමින් තිබිනි. කිලෝමීටර් ගණන් දුර ඉන්ධන පොලිම රටේ ප්‍රදේශ රැසක දැකගත හැකි විය. ඒ අතර ඉන්ධන ලබා ගැනීම දින ගණන් පොලිම වල සිටි ජනතාව දැඩිසේ නොසන්සුන් වූ අවස්ථා රැසක්ද ඊයේ වාර්තා වුණා කියලා තමයි තොරතුරේ ඉදිරිපත් වෙන්නේ. ඊ අතරතුර බලන්නකො වෙලා තියෙන දේවල් මෙන්න මෙහෙම දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. ඩීසල් යයි කියා ජලය ලබා දී රුපියල් 24000ක් වංචා කරලා වංචාකාරයන් හොරුන් තවදුරටත් සමාජයේ ඉහළට එන ආකාරය තමයි අපිට මේ පේන්නේ. විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත බලාත්මක වේ කියලා තොරතුරක් අද දවසේදී වාර්තා කරනවා. විදුලි බල සංශෝධන පනතේ කෙටුම්පත බලාත්මක වීමත් එක්ක මොනවද වෙන්නේ කියන එක අපි ඉදිරියේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේදී. මේ අද පුවත්පත ඒ පිළිබඳව වාර්තා කරන්නේ විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත බලාත්මක වෙයි කියලා. අරගලයට පහර දීමේ සිද්ධිය හා සම්බන්ධ තොරතුරු අද දවසේදී පුවත්පත් ගණනාවකම වාර්තා කරලා තිබෙනවා. ඒ අනුව අද පුවත්පතත් ඒ පිළිබඳව යම් ඉඩකඩක් වෙන් කරලා දීලා තිබෙනවා. අරගලයට පහර දීමේ සිද්ධිය දේශබන්දු මාරු නොකිරීම ගැන පොලිස්
ලේකම්ගෙන් කරුණු විමසයි කියලා තමයි තොරතුර ඉදිරිපත් කරන්නේ. 22 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතේසි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මොරටු නගරාධිපති සමන්ලාල් ඇතුළු තිදිනකොට අප ඩෑන් යලි රිමාන්ඩ් හිටපු අගමැති මහින්ද ඇතුළු 740 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගනී කියලා තමයි තවදුරටත් ඒ ප්‍රවෘත්තිය තුර වාර්තා කරන්නේ අද දවසේදී අද පුවත්පත. ඒ අතරතුරදී අපි යන්න සූදානම් වෙනවා තවත් සිරස්තලයකට. එතනෝල් ආනයන ආයතන ගැන නියාමනයක් නොවීම ගැන කෝපා අවධානය කෝපා කමිටුවේ අවධානය එතනෝල් ආනයන කරන ආයතන ගැන නියාමනයක් නොවීම සම්බන්ධයෙන් තිබෙනවා කියලා තමයි අද දවසේදී මේ ප්‍රවෘත්තිය ඡායාරූපිකුත් එක්ක වාර්තා කරලා තිබෙන්නේ. කෝටි 12 අමාරක රේගු අල්ලස් නඩුව විභාගයට ගන්නවායි කියන තොරතුරත් අද දවසේදී ඉදිරිපත් කරනවා අද පුවත්පත. රේගු හා සම්බන්ධ කාරණා අද දවසේදී අනිකුත් පුවත්පත්වලත් සඳහන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ නිලධාරීන්ට අදාළ කාරණා කිහිපයක්ම අද දවසේදී තවත් පුවත්පත් කිහිපයකම ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඉදිරියේදී පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම්. ඇමරිකාවෙන් ඩොලර් මිලියන 120ක ණයක් කියලා තොරතුරක් වාර්තා වෙනවා. ණයත් එක්ක තමයි දැන් ඉතින් රට ඉස්සරහට යන්නේ. ඒ අතරතුරදී ඇමරිකාවෙන් ඩොලර් මිලියන 120ක ණයකුත් ලැබෙන්න තිබෙනවා කියලා තමයි මේ කියන්නේ. බලය අත්හැරීමට ජනපති හිත හදාගත යුතුයි. සියලු පක්ෂ එක්ව කඩනමින් 21 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු කළ යුතුයි කියලා අද දවසේදී පාට්ලි චම්පික රණවක ප්‍රකාශ කරන කාරණාවක් ඔහුගේ ඡායාරූපකුත් එක්ක ඉදිරිපත් කරනවා අද පුවත්පත. ওই විදිහට තමයි අද දවසේදී අද පුවත්පතට අවධානය යොමු කරනකොට ඔවුන්ගේ ප්‍රධාන සිරස්තල අතරට මුල් පිටුවේ සිරස්තල අතරට තිබෙන කාරණා ඔබට අපිට කියන්න තියෙන්නේ. ඉන් අනුතුර අපි යන සුදරම් වෙනවා දිව ඉන පුවත්පතට අවධානය යොමු කරන්නට. දිව ඉන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ ලොකු රතු අකුරෙන් මහජන ආරක්ෂක ලේකම්ට නොතීසි කියලා. අරගල භූමියේදී ආබාධිත රණුරුවාට පහර දුන් පුද්ගලයා රටින් පැනලා කියලාත් ඔන්න තොරතුරක් වාර්තා වෙනවා. සනත් නිශාන්තට සමන්ලාල්ට අප කියලා තමයි ඒ තුළ තවදුරටත් තොරතුරු එකතු කරලා තිබෙන්නේ. බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු දෙනකොන් මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන ලෙසට සහ ඔහුට වහාම ස්ථාන මාරුවක් ලබා දෙන ලෙසට පොලිස්පතිවරයා විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දක්වා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නොතේසි නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිල්නගමගේ මහතා නියෝග කරයි කියන කාරණාවත් දවසේදී දිවයින පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගෙන තිබෙනවා. දේශබන්දු CIDට දුන් ලිපිය උසාවියට ඉදිරිපත් කරන්නයි නියෝග කියලත් එහි තවදුරටත් සඳහන් වෙනවා. ආහාර අර්බුදයක් ගැන කතා බහ කරනකොට දේශීය සහල් වලට අවුම් මිලක් ඉදිරිපත් කිරීමත් එක්ක හාල් හැංගුවයි කියන කාරණාව ඊයේ දවසේදීත් අපි පුවත්පත් වලින් ඔබට තොරතුරු ඉදිරිපත් කරා. අද දවසේදීත් මේ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා සියලුම පුවත්පත්වල පහේ. අනුව දිවයින පුවත්පත ඉදිරිපත් කරනවා ප්‍රධාන සිරස්තලයක් මෙන්න මේ විදිහට. ශාම්නුවන් ගණේවත තමයි මේ වාර්තා කරන්නේ. හාල් හංගන්න බැරි වෙන්න හාල් මෝල් වලට නවනීති අගමැතිගෙන් උපදෙස් කියලා තමයි එහි තොරතුරු සඳහන් වෙන්නේ. හාල් මෝල් හිමියන්ට සහ මහා පරිමාණ වී ගබඩා හිමියන්ට ඉදිරියේදීම ආහාර තොග රැස් කර තබා ගැනීමට නොහැකි වන ලෙස පාලනය වන පරිදි රජය විසින් නවනීති සම්පාදනය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසී කියලා තමයි මේ තොරතුරුදී තවදුරටත් තොරතුරු ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ සමගම 21 පිළිබඳව අද දවසේ ටිකක් වැඩිපුර කතා බහ කරනවා. ඊයේ දවසේදී වගේ ටිකක් 21 පිළිබඳව ටිකක් කතා කරේ අඩුවයි පත්තර. අද දවසේදී පිළිබඳව මෙන්න මේ විදිහට තොරතුරු ඉදිරිපත් කරනවා ඡායාරූපකුත් එක්ක. 21 ඉක්මන් කරන්න පොදු සන්ධානයක් ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සමග සිරිමන්ත රත්නසේකර තොරතුරු වාර්තා කරනවා. මේ තවදුරටත් කියන්නේ මෙන්න මේ විදිහට 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කඩමින් සම්මත කරවා ගැනීමට ආණ්ඩුවට බල කිරීම සඳහා ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ පොදු සන්ධානයක් ඊයේ බිහිවියේ කියලා තමයි සඳහන් කරන්නේ ওই ඡායාරූපයත් එක්ක. ඒ අනුව ජෝන් සෙනවිරත්න, පාටලි චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, නිතිජ්ජ ශිරාල් ලක්තිලක යන මහතුරුන්ගෙන් සැදුම්ලත් විපක්ෂ මන්ත්‍රීවරු මාදිවැල කිඹුලාවල උත්සව ශාලාවක ඊයේ ප්‍රථම වරට මාධ්‍යමයක් පවත්වමින් මේ බව අනාවරණය කළහ කියලා තමයි තොරතුරේ කියන්නේ. තරුණියක දූෂණය කර මැරූ දොස්තරගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි කියලා තොරතුරක් අද දවසේදී වාර්තා කරනවා දිවයින පුවත්පත. ඒ කාරණාත් එක්ක ඉන්ධන නැතුව ජනතාව මහපාරටම ඒ විදිහටයි ඡායාරූපකුත් එක්ක තොරතුර වාර්තා කරන්නේ දිවයින පුවත්පත. මාර්ගයේ වසා තැන තැන විරෝධතා, වාහන නැතිව වැඩට යන අය අසරණ වෙති. පාසල් දරුවෝ අතරමං වෙති. ෂෙඩ් ළඟ දිගු පෝලිම්
එළවලු මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදීමත් කොට උඩ. ඉන්ධන තොග සීමා වීමත් ඉන්ධන හිමියන් ඇනවුම් කිරීම සීමා කිරීමත් යන කාරණා මත රටපුටා ඉන්ධන හඬවල ඉන්ධන නොමැති වීම නිසා කොළඹ මෙන්ම අනෙකුත් නගරවල ඇතැම් ජනතාව මාර්ග අවහිර කරමින් විරෝධතාවය පළ කිරීම නිසා ඊයේ කොළඹ ඇතුළු ස්ථාන ගණනාවක දැඩි නොසන්සුන්තාවයක් ඇති වුණා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ පිළිබඳව කතා කරනකොට නම් විශේෂයෙන්ම මේ මාර්ග හරස් කිරීම කියන කාරණාව පිළිබඳව අපි ඉදිරි පසුගිය දවස්වලත් කතා බහ කළා. මේන් පීඩාවට පත් වෙන්නේ සාමාන්‍ය ජනතාව. ඔව් මේ ඉන්න පිරිසත් ඉතාමත් පීඩාවෙන් තමයි ඉන්නේ. නමුත් ඒයින් සිදුවන පීඩාවත් ඇති වෙන්නේ ජනතාවට. තවත් ඡායාරූපයක් ඉදිරිපත් කරනවා. ඉන්ධන පිළිබඳව තියෙන කාරණාව කොයිතරම් දරුණුද සහ ඒ කොයි තැන්වලට මේක දැනෙලා තියෙනවද කියන කාරණාව මෙන්න මේ ඡායාරූපයත් එක්ක තියෙන කවියත් එක්ක අද දවසේදී දිවෙන පුවත්පතේදී අපිට දැනෙනවා. ඉන්ධන නැතුව දනු මොණ්ඩයට හති වැටි පෞදුක හිතෙයි පාපැදියකින් යන හැටි ගෞරවනීය රට වැඩ නැතිව ඇන හිටි සිව්දිග ගලයි ජනතා කඳුළු මිටි මිටි අනුරාධ හිරිපිටියගේ කියනවා කවිය ඡායාරූපය දියසේන රතුගමගේ. අපි යන සූදානම් තවත් සිරස්සල කිහිපයකට දවසේදී දිවෙන පුවත්පතේ නරක් වූ මාළු කන්ටේනර් 25 කරවල වෙලාද මේ පිළිබඳව අපි පහුගිය දවස්වලත් තොරතුරු දිගින් දිගටම වාර්තා කළා. අද දවසේදී දිවෙන පුවත්පතේ ඉදිරිපත් කරනවා මේ විදිහට කොළඹ වරායට ආසන්න මුහුදේදී කාර්මික දුක්ඛශයකට ලක් වූ නෞකාවක තිබූ රුපියල් කෝටි 122කට අධික වටිනාකමින් බලය සහ කෙළවල්ලා කන්ටේනර් 98ක් කන්ටේනර් 25ක් පමණ 98න් කන්ටේනර් 25ක් පමණ නිදහස් කර ගැනීම තවමත් රහසක් බවට පත් වෙලා තියෙනවා කියලා තමයි ඒ තුල තවදුරටත් වාර්තා වෙන්නේ. මේ නරක් වූ මාළු පරිභෝජනට නුසුසුසු මත්ස්‍ය පළදාව මොනවද උනේ මොකද කළේ තවමත් හොයාගෙන නැහැ. පාතාල ඝාතන 7ක් කියලා තවදුරටත් අද දවසේදී දිවෙන පුවත්පත වාර්තා කරනවා. ඉකුත් සති දෙකක කාල සීමාවේදී පාතාල සන්නද්ධ කණ්ඩායම විසින් පුද්ගලයන් 7 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග ඉදිරිපත් කරනවා කියලා තමයි කියන්නේ දිවෙන පුවත්පත. රුසියාවෙන් ඉන්ධන ඉල්ලන්න ස්වාධීන වූ മന്ത്രിවරු සූදානම් මක් තියෙනවා කියන කාරණාවත් අද දවසේදී මේ විදිහට වාර්තා කරනවා. ප්‍රභාත් විතාන තමයි තොරතුරු වාර්තා කරන්නේ. රුසියාවෙන් ඉන්ධන ඉල්ලන්න කියන කාරණාවත් එක්ක දැන් ආందోලනාත්මක කාරණා බොහොමයක් කරලියට එමින් පවතින කාල සීමාවක් ඊයේ පෙරේදා දවස්වලත් මේ පිළිබඳව වාර්තා වුණා. මේට බලපාන්නේ විශේෂයෙන්ම ඇමරිකානු බලපෑම්ද කියන කාරණාවත් එක්ක තමයි හුඟක් දේවල් කතා බහ කරන්නේ. ගෑස් ගෙන් දින 14ක් යනවා ලිට්‍රෝ නව සභාපති මුදිත පීරිස් කියනවා කියන කාරණාව දවසේදී දිවෙන පුවත්පතත් කියනවා. ඇමරිකාවෙන් ඩොලර් මිලියන 120ක ණයක් ලැබෙනවා කියන කාරණාව දවසේදී පුංචි ඉඩකඩක් වෙන් කරනවා ප්‍රධාන මුල් පිටුව තුල දිවෙන පුවත්පත. දිගටම ඉන්ධන ඕනෑ නම් ඉන්දියාව අපකරයක් ඉල්ලයි. ඔන්න තවත් ලංකාවට තිබෙන තත්වයක් අද දවසේදී වාර්තා කරනවා දිවයින ඉන්දියාවත් එක්ක. තවදුරටත් ශ්‍රී ලංකාවට ණය පහසුකම් මත ඉන්ධන ලබා දීමට මේ සඳහා පිළිගත හැකි අපකරයක් ඉල්ලීමට ඉන්දියාවේ එක්සිම් බැංකුව පියවර ගනිමින් සිටින බව ලංකා ඛනිජ තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් ප්‍රකාශ කරයි කියලා තමයි දිවයින වාර්තා කරන්නේ. දුප්පත් ගොවි පවුල් 3,65,000කට නොමිලේ යූරියා මල්ලක් වීවගා කරන අඩු ආදායම් ලැබී ගොවි පවුල් වලට එළඹෙන යල කන්නේදී නොමිලේ ලබා දීම සඳහා යූරියා පොහොර මලු 3,65,000ක් ලබා දීමට ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානය එකඟකත්වය පළ කරලා තියෙනවා කියන තොරතුරු තමයි ඒ විදිහට වාර්තා කරන්න තියෙන්නේ. අපට දිවයින පුවත්පතයි තොරතුරු ඉදිරිපත් කරන්නේ. මේ අතරතුරේදී අපිට තවත් ප්‍රධාන සිරස්තල කිහිපයකට අවධානය යොමු කරන්න ඉඩකඩක් තිබෙනවා. අද දවසේදී මේ තොරතුරු අපි ඔබට ගෙනවා මෙන්න මේ විදිහට පෙට්‍රල් සංචිත අඩියටම බහි ෂෙඩ් වලින් 80ක් වැහිලා. ඔව් අද දවස වෙන කොට ෂෙඩ් ගණනාවක් වැහිලා තිබෙනවා. පෙට්‍රල් සංචිතය අඩියටම බැහැලා තියෙන්නේ. මේ කාරණාව තමයි අද දවසේදී මේ විදිහට තොරතුරු ඉදිරිපත් කරන්නේ. මේ වෙනකොට අපිට ආරංචි ලැබෙනවා ඉතිරි වෙලා තියෙන්නේ මෙට්‍රික් ටොන් 6000ක් විතරයි කියන කාරණාවත්. පෙට්‍රල් නැවතත් අත දිගු කරයි පෙරට වරායට ඔබෙන්නු මුහුදු සීමාවේ නවත ඇති පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් අඩංගු නැවත ලබන 19 වෙනිදා වෙන විට කොළඹ වරායට ගෙන්වා ගැනීමට ඛනිජ තෙල් අමාත්‍යාංශ පියවර ගනිමින් ඉන්නවා කියලා තමයි
මේ තොරතුර ඉදිරිපත් කරන්නේ දිවයින පුවත්පත. අද සහ දිවයින පුවත්පතටයි අපි මුලින්ම අද දවසේදී අවධානය යොමු කරේ ඔවුන්ගේ මුල් පිටුවේ තිබෙන සිරස්තලවලට. තවත් ජාතික පුවත්පත් ගණනාවක් තිබෙනවා අප සතුව. ඒ වගේ තිබෙනවා තවත් විවිධ ආකාරයේ වූ ප්‍රවෘත්තීන් ගණනාවක්. ඒ සියල්ල අපි ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙනවා අද දවසේදී. රැඳිලා ඉන්න සිත සමගින් අපි සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රධාන පාලක මැදිරියට. සිත මොර්නින් ෂෝ සිත පත්තරේ සමගින් යලිත් අපි සජීවීව අරුණ පුවත්පතටයි අපි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අරුණ පුවත්පත දවසේදී ප්‍රධාන සිරස්තලය බවට පත් කරගන්නවා මෙන්න මේ කාරණාව. ඉදිකිරීම් ශාස්ත්‍රයේ ලක්ෂ 3කට රැකියා අහිමි. තවත් ලක්ෂ 2ක් අවධානමේ. රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයේ හේතුවෙන් ඉදිකිරීම් ශාස්ත්‍රයට සම්බන්ධව සිටින ලක්ෂ 3කට වැඩි පිරිසකගේ රැකියාව මෙවැනි විටත් අහිමි වී ඇති බව ඉදිකිරීම් කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සභාපති රංජිත් ගුණතිලක ප්‍රකාශ කරනවා කියන කාරණාව තමයි ඒ විදිහට අරුණ පුවත්පත ඉදිරිපත් කළේ. බේකරි වැසියාමෙන් ලක්ෂ 2ක් ගෙදර බලන්න අද දවසේදී ඉදිරිපත් කරන සිරස්තල අද අපිට අහන්න දකින්න ලැබෙන ප්‍රවෘත්තීන් මේ ඔබ දකින්නේ චූන් පාන් 90ක් නතර වෙලා සාලිය කුමාර ගුණසේකර තොරතුර වාර්තා කරනවා. ලක්ෂ 3කට රැකියා අහිමි වෙලා තියෙනවා කියලා කලින් කිව්වේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ බේකරි වැසියාමෙන් ලක්ෂ 2ක් ගෙදර කියලා කියනවා. මේ ඔබේ මගේ රටේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ රැකියාවන් අහිමි වීම පිළිබඳව තියෙන දුක්ඛාන්ත වූ තත්වය අද දවසේදී මේ වාර්තා වෙන්නේ. තව කී දෙනෙක්ගේ රස්සා තවත් කොයිතරම් ශ්‍රේෂ්ඨ ගණනාවක රැකියාවන් මේ විදිහට අහිමි වෙමින් පවතිනවාද? ඊටමත් අරුබුදකාරී තත්වයකට රට යන මොහොතක්. ඒ අතරතුරේදී ඩොලර් අරුබුදය පිළිබඳව කතා බහ කරන වෙලාවක කෘෂිකර්මයට ටැප් 7000ක් ගන්නයයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. වියදම කෝටි 5යි. මේවා ගන්න වෙන්නේ ඩොලර් වියදම් කරලා. අක්කර 30ක ගොවිපළේ කුකුල්ලු ඉන්නේ 29යි. රට දෙවන්ත අර්බුදයකට ලක්ව තිබෙදී කෘෂිකර්ම අමාත්‍යාංශයට ටැබ් 7000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා ඇතයි ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙලින්නකෝන් පැවසිය කියලා ප්‍රකාශයක් ඉදිරිපත් වෙනවා. හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා නම් පඹයන්ට ඇඳලා බොහොම ලොකු වලකලංචි කිහිපයක්ම රට තුළ විවිධ තැන්වලදී ඉදිරිපත් කරා. අපි දැක්ක රටේ ජනතාව ගොවි ජනතාව වර්තමාන විශේෂ අමාත්‍යවරයාට මේ දේවල් දැන් දැනෙන්නේ නැද්ද කියන කාරණාව අපිට හිතෙනවා. මේ කාරණාත් එක්ක ටැබ් 7000ක් ගන්න යනලු කෘෂිකර්මාන්තයට වියදම කෝටි 5ක් මේවා ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. ධම්මිකගේ පත්වීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙන් බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම පුරප්පාඩුවට ධම්මික පෙරේරා පත් කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ විධායක අධ්‍යක්ෂකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත කියන තොරතුර තමයි ඒ විදිහට වාර්තා කරන්නේ අරුණ පුවත්පත. ඔය කරුණු කාරණා අතරතුරේදී අද වසරකට පසුව බස්නාහිර 50%ක ඩෙන්ගු වැඩිවීමක් තියෙනවා කියලා අරුණ පුවත්පත තොරතුර වාර්තා කරනවා. මේ දකින්නේ ඒ කාරණාව මේ 100ට ප්‍රමාණය එන්න වැඩි වෙනවා වගේ තමයි අපිට දැනෙන්නේ. දැන් අපි සද්දයකට විතර කලින් ඉදිරිපත් කරපු සංඛ්‍යාලයකන දත්තත් එක්ක බලපුවාම අද දවසේ අරුණ පුවත්පත මේ කියන කාරණාවත් එක්ක 150ක වැඩිවීමක් තිබෙනවා බස්නාහිර. මේක වසර 10කට පස්සේ තමයි මෙවැනි වැඩිවීමක් වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙන්නේ. අවට වටපිටාව පිළිබඳව වැඩි වශයෙන් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඩෙන්ගු මදුරුවා බෝ වෙන්නේ අපි අවටමයි. ඔවුන්ට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒක නිසා අවට සීමාව සුද්ධ පවිත්‍ර කරගෙන මේ ඩෙන්ගු අවධානයෙන් මිදෙන්න කියන කාරණාවන් මතක් කරන්න ඕන. මොකද ඩෙන්ගු වැඩිවීම අවුරුදු 10කට පස්සේ 50කින් වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ. මේ වර්තමාන තත්ත්වය මේ මොහොතේ වෙලාව කීයද කියලා බලලා එන්න. දැන් අපි පුංචි වෙලාවක් වෙන් කරගමු. හොඳයි අපි යලිත් වෙලාව බලලා ඉතා ඉක්මනින් සජීව මුණ ගැහෙනකොට මේ ඊළඟට අපි ඔබට ඉදිරිපත් කරනවා අරුණ පුවත්පතෙන් ඡායාරූපයක්. මේ ඡායාරූපය දකින්නකොට ඔබට එකපාරටම හිතෙයි මේ ඉන්දියාවද කියලා. මොකද අපිට වැඩි වශයෙන් මේ වගේ ඡායාරූප දකින්න ලැබුණේ ඉන්දියාවෙන්. අපි බලමු අරුණ පුවත්පත ඉදිරිපත් කරන මේ ඡායාරූපය. නෑ මේ දකින්නේ ශ්‍රී ලංකාවේ. මේ ලංකාවේ කියලා තමයි වුණු සිරස්තල ඉදිරිපත් කරන්නේ. ඊයේ සවස කාර්යාලය දුර්මයකින් මිනිස්සු වැඩ ඉවර කරලා ගමන් කරන ආකාරය තමන්ගේ ගෙවල් දොරවල් වලට පාපුවරු වෙල්ලිලා
එතන ඉන්නවා අති විශාල පිරිසක්. ඊට අමතරව දුම්රිය උඩත් ඉන්නේ ජනතාව. මේක තමයි වර්තමාන ප්‍රවාහන ශේෂ්ත්‍රයත් එක්ක මිනිසුන්ට Tamanගේ කටයුතු කරන්න සිද්ධ වෙලා තිබෙන ආකාරය. කොයිතරම් ඛේදයක්ද මේ සිද්ධ වෙලා තිබෙන්නේ. ප්‍රවාහන පහසුකම්වත් හරියට ලබා ගන්නට දැන් ජනතාවට ඉඩකඩක් නැහැ. මේ තියෙන ඩීසල් ප්‍රශ්නය, ඩොලර් ප්‍රශ්නය සහ මේ ඇති වෙලා තියෙන සිළු කාරණාත් එක්ක. හොරකම් කරනවා කියලා මෙහෙමත් හොරකම් කරන්න පුළුවන්ද? රටක් මේ වගේ තත්වයකට වැටෙනකන් කියලා අපිට හිතෙනවා. ලිට්‍රෝ 200කින් වැඩි කරන්න යෝජනාවක්. ඔන්න තවත් බරක් එකතු වෙන්නයි ලෑස්තිය. කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් මිල ඉහළ දමන ලෙස ඉල්ලා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව එම සමාගමේ නව සභාපති මුදිත පීරිස් පැවසීය. සභාපතිවරයා එන ගමන්ම කරන අලුත්ම යෝජනාව ওই විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. මේ වෙනකොටත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860ක් වෙනවා. ඒ කියන්නේ නව මිල 5060 දක්වා ඉහළ යනවා කියන කාරණාව තමයි ඒ කියන්නේ මේ යෝජනාවත් එක්ක. මෝල් හිමියන් මට්ටු කරන්න අගමැතිගේ නව නීති. මහා පරිමාණ සහල් මෝල් හිමියන් පාලනය කිරීමට සහ තොග රැස් කිරීම වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත කියලා තමයි කියන්නේ. මේ අගමැතිවරයාගේ ප්‍රකාශය පිළිබඳවයි මෝල් හිමියන් මට්ටු කරන්න. මොකද මිල සංශෝධනයක් එහෙම නැත්නම් අවු මිලක් ප්‍රකාශ කිරීමත් එක්ක දේශීය සහල් මෝල් හිමියන් කරන වැඩ. ඉතින් ඔවුන්ව මට්ටු කරන්න ඕන නැත්නම් හරි අමාරුතාවයක ඉන්න මිනිස්සුන්ගේ බඩට තවත් ඔවුන් පහරක් එල්ල කරනවා. ඒවා හරි දරුණුවට තමයි වර්තමානයේ දැනෙන්නේ. රුසියාවෙන් තෙල් ගන්න අපේ නායකයින්ට කොන්දක් නැහැ කියලා විමල් වීරවංශ කියනවායි කියලා මෙන්න කියනවා අරුණ පුවත්පත. රටේ අරුබුද විසඳීමට රුසියාවේ සහාය ගැනීමට තරම් ජනපතිට අගමැතිට හෝ විදේශ ඇමතිට කොන්ද පණ නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කරයි කියලා තමයි ඒ තොරතුරේ කියන්නේ. රෝගියාගේ පිඟානට හාල් මැස්සෝ සාලයෝ. කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල වල නිවාසික රෝගීන්ගේ ආහාර වලට සාලයන් සහ හාල් මැස්සන් ලබා දීමේ යෝජනාව පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරමින් පවති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තොරතුරක් වාර්තා කරනවා. විශේෂයෙන්ම රෝගීන් සඳහා ලබා දෙන ආහාර ලබා දෙන ආයතන වලටත් මුදල් ගෙවන්නේ නැහැ. ඒ සඳහා ලොකු හිඟයක් තිබෙනවා කියලා පහුගිය දවස්වල අපිට වාර්තා වුණා. ඉතින් මේ පිළිබඳව කතා කරනකොට ওই විදිහට අරුණ පුවත්පත කියනකොට රෝහල් ශේෂ්ත්‍රේනොත් ඉදිරි දවසකදී බොහොම ළඟදී සමහර විට අද හෝ හෙට වගේ අර්බුදකාරී තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. මීට වඩා දරුණු කියන කාරණාවනුත් එක්ක උද්ඝෝෂණයකට යන්නත් සූදානමක් තියෙනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. ඉදිරියේදී අපි මේ පිළිබඳව අපිට තොරතුරු කියන්න සූදානම්. විදේශ ප්‍රේෂණ ලැබීම් වැඩි වෙලා කියලා තොරතුරක් ඔන්න තියෙනවා අරුණ පුවත්පතේදී. 2022 මේ මාසය තුලදී විදේශ වනියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වල සැලකිය යුතු වර්ධනයක් වාර්තා වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවලට අනුව පසුගිය මේ මාසය තුලදී වාර්තා වන විදේශ වනියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 304.1ක් වේ කියලා තමයි ඒ තොරතුරෙන් කියන්නේ. මේ අපි ඉදිරිපත් කරේ අරුණ පුවත්පත දවසේදී ඉදිරිපත් කළ තිබෙන ප්‍රධාන සිරස්තල. දැන් යන සුදරම වෙනවා අපේ දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තල දෙකක් තිබෙනවා. ඒ අතරින් එක සිරස්තලයකට අපි දැන් අවධානය යොමු කරමු. ශ්‍රී ලංකා ඉතිහාසයේ ලොකුම අල්ලසගත් රේගු නිලධාරීන්ට එරෙහිව නඩු විභාගයට විත්තිය විරෝධතා ඉවතට කියලා තමයි තොරතුරු කියන්නේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මෝටර රථ වාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයන් රුපියල් කෝටි 12.12 කෝටි 12 අල්ලසක් ඉල්ලා රුපියල් කෝටි බිලියන 125ක් ගත්තේයි අධිචෝදනා ලද රේගු අධිකාරීවරුන් සිව් දෙනෙකුට එරෙහිව නඩු පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය මතු කළ විරෝධතාවයට ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය නඩු විභාග කිරීම සඳහා ඊයේ තීන්දුව කරයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ලොකුම අල්ලස්ගත් රේගු නිලධාරීන්ට එරෙහිව නඩුව විභාගයට විත්තියේ විරෝධතා ඉවතර කියලා හිසඳන් කරනවා. අපි යනවා ඊළඟ සිරස්තලයට. තුර්කිය හසේ ශ්‍රී ලංකන් නියමුවාගේ වික්‍රමය. මේ ටිකක් ආందోලනාත්මක කාරණාවක් බවට දවසේදී පත් වෙලා තිබෙනවා. ඒ අනුව මහා විනාශයක් නූලෙන් බේරෙයි යානය හැපෙන්න ගියේ නැහැ. ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් නිවේදනයක්. ටිකක් පරස්පරතා සහිත
ප්‍රකාශයන් තමයි මේ කාරණාවත් එක්ක අද දවසේදීත් අපිට දකින්න ලැබෙන්නේ. මහින්ද අලුත් ගෙදර වාර්තා කරනවා. ඒ තුල තවදුරටත් මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ලන්ඩනයේ සිට කොළඹ දක්වා අපි ඇසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානයේ නියමුවන් කිසිදු උපත්‍රයකින් තොරව එම ගුවන් යානයේ හැසිරීමට සමත් වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම තහවුරු කර තිබේ. ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් තවත් ගුවන් යානාවක ගැටීමේ අවදානමක් කිසිදු ලෙසකින් හෝ මතු නොවූ බව එම සමාගම අවධාරණය කර ඇත කියලා තමයි තොරතුරේ තවදුරටත් කියන්නේ. යතොතුරේදී බණ්ඩාරගම ෂෙඩ් එකට ඉන්ධනයයි කියා බෝලි තුනක වතුර රුපියල් 24000කට විකුණලා කියලා අපි කලින් ඉදිරිපත් කරපු තොරතුරක් දිනමින පුවත්පතත් ඒ විදිහට වාර්තා කරලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපකුත් එක්ක තවත් තොරතුරක් අද දවසේදී දිනමින පුවත්පත ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකාවට සහාය දෙන්න ඇමරිකා ජනපති පොරොන්දු වුණා කියලා තමයි එහි සඳහන් වෙන්නේ. සහල් රැස් කිරීමට තිත තියන්න අගමැතිකින් නව නීති ශිරෝමී අබේසිංහ වාර්තා කරනවා දිනමින පුවත්පතට. වග සිට කොළඹට නව කාර්යාල දුම්රියක් ගමනාරම්භයේ උදේ 6:20ට ඉන්ධන මිල ඉහළ යාම හමුවේ කාර්යාල ප්‍රවාහන කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම ආරම්භමින් වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා නව කාර්යාල දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර තිබෙනවා කියන තොරතුරයි ඒ කියන්නේ. දේශබන්දුට එරෙහිව ගත් පියවර ගැන කියන්නේ මහජන ආරක්ෂක ලේකම්ට නොතේසි. ආර්ථික ප්‍රතිසංස්කරණයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 120ක ණයක් ඒ ණය ලැබීම පිළිබඳව දිනමින පුවත්පතත් කියනවා. ධම්මිකට එරෙහිව පෙත්සමක් පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කිරීම අභියෝගකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. ගැමුණුත් කියනවා කාරණාවක්. ගැමුණු කියන්නේ කවුද කියලා අපි දන්නවනේ. ඉතින් ඩීසල් නොදුන්නොත් බස් දුවන්නේ නැහැ. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති පෞද්ගලික බස් රථ සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රමාණවත් ලෙස ඉන්ධන ලබා නොදුන්නොත් 16 වෙනිදා සිට ධාවනය සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවනු ඇති බව තමයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරලා තියෙන්නේ. තෙල් ප්‍රශ්නයට විසඳුම් නැතිනම් ළමයින් ප්‍රවාහණයෙන් ඉවත් වෙනවා. පාසල් ප්‍රවාහන සංගමය අනතුරු හංගවයි. හැමෝම අනතුරු හංගවනවා. Tamanට තියෙන ප්‍රශ්නකාරී තත්ත්වයන් එක්ක ජනතාව පීඩාවට පත් වෙනවා. දරුවන් අධික ලෙස පීඩාවට පත් වෙනවා. ඔවුන්ට නිදහසේ Tamanගේ නිදහස් අධ්‍යාපනය භුක්ති විඳින්නටත් ඉඩ කඩක් නැති තත්ත්වයක් තමයි දැන් වර්තමානයේදී අපිට දකින්න ලැබෙන්නේ. මහින්ද බැසිල් නායකත්වයෙන් පොහොට්ටුව ඉදිරියටම ඔන්න කාරණාව. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන කටයුතු මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහතුරුන්ගේ නායකත්වයෙන් ශක්තිමත් ඉදිරියට ගෙන යන බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාගර කාර්යවසම් මහතා දින්නමෙන්ට පැවසීය කියලා තියෙනවා. go home කිව්වත් තව එක එක හඬවල් වලින් කිව්වත් යන්න කියලා කිව්වත් යන්න නම් අදහසක්ම නැහැ වගේ. අගමැතිට කිසිදු සැලැස්මක් නැහැ. රටේ පවතින තත්ත්වය පිළිබඳව අගමැතිවරයාට කිසිදු සැලැස්මක් නැතයි ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා ගම්පහ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කරපු කාරණාවක් කියනවා දිනවින්න පුවත්පත. ගෙවතු වගා කර ආහාර අර්බුදය විසඳන්න බෑ. ගෙවතු වගාවෙන් පමණක් ආහාර අර්බුදයට විසඳුමක් සිවිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන කාරණාව ඒ විදිහට වාර්තා කරනවා. ඔය විදිහට තමයි අද දවසේදී තොරතුරු විශේෂයෙන්ම දිනමින පුවත්පතේ එකතු කරලා තිබෙන්නේ. අද දවසේදී ජනාධිපතිවරයාගේ ඡායාරූපකුත් එක්ක තවත් තොරතුරක් වාර්තා කරනවා දිනමින පුවත්පත. රාජ්‍ය සේවා ප්‍රාදේශීයව විමද්දගත කිරීම කාලීන අවශ්‍යතාවයක් කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. ඔබ මේ දකින්නේ ඒ සිරස්තලය. නිවසේ සිට රාජකාරී කිරීමෙන්ම සියලුම රාජ්‍ය සේවා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමද්දගත කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි කියලා තමයි තොරතුරේ වාර්තා වෙන්නේ. ගෝගම් වලට පහර දීම සනත් නිශාන්ත සහ මොරටු නගරාධිපති අපමත මුදා හරි කියලා සුභාෂිනී සේනානායක වාර්තා කරනවා. එතනෝල් ගෙන්වීමේ තොරතුරු සති දෙකක් තුලත දෙන්න කෝප් කමිටුවෙන් ආනයන අපනයන පාලනයට නියෝග. එතනෝල් ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය ආනයනය කරන එතනෝල් ප්‍රමාණය මෙන්ම සමාගම් ආදී පිළිබඳව තොරතුරු වාර්තාවක් දෙසතියක් ඇතුළත දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරලා තියෙනවා කියන කාරණාවක් දවසේදී කියනවා දිනමින පුවත්පත. ඔය විදිහට අද දවසේදී ඔබට අපි ඉදිරිපත් කරා දිනමින පුවත්පත සහ
අරුණ පුවත්පත ඉදිරිපත් කරපු තොරතුරු මේ වෙනකොට තවත් පුවත්පත් කිහිපයක්ම තිබෙනවා අද දවසේදී ඔබට තොරතුරු කියන්නට. අපි කෙටි විරාමයකට යන්න සූදානම් වෙනවා. ඉන් අනතුරුව යලිත් වතාවක් සිත පත්තරය සමගින් සජීවී මුණ ගැහෙන්න අපි සූදානම්. අපි සජීව සිත පත්තරයේ සමගින් අද දවසේ ලංකාදීප පුවත්පතටයි දැන් අපගේ බලාපොරොත්තු කරුණු තොරතුරු ඔබට කියන්නට. දේශබන්දු මාර්නකොළාට මහජන ආරක්ෂක ලේකම් උසාවි ගෙන්වයි කියලා තමයි ප්‍රධාන සිරස්තල ඉදිරිපත් කරන්නේ. සනවනත් නිශාන්ත සමන්ලාල් ඇතුළු තුනකට ඇප කියන එකත් ඩෑන්ට් ඇප නැහැ කියන එකත් අද දවසේ ලංකාදීපත් ඉදිරිපත් කරනවා. ඊළඟට අපි යනවා තවත් කාරණාවකට. ගෑස් ගේන්න ඕඩර් දාලා නැහැ. අලුතින් ගේන දවස් 14ක් යාවි. අලුතින් ගේන දවස් 14ක් යාවි. ලෙට්‍රෝ සභාපති හිටපු අයට වරද පටවයි කියලා තමයි තොරතුරු කියන්නේ. අලුතෙන් ආපු සභාපති පරණ අයට වරද පටවනවා. දැන් අපි බලන් ඉන්නවා අලුත් සභාපති මොනවද කරන්නේ ජනතාව වෙනුවෙන් කියලා. වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තීය වේදිකු රට පුරා තෙල් පොලිම් වල හිර වෙති. ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහත්මයා පිළිබඳව මේ කියන්නේ පැය 3ක් පොලිමේ සිට හිස් අතින් එයි කියලා ඔහුගේ චාරුපුත් එක තොරතුරු වාර්තා කරනවා. හැමෝම පොලිම් වල හිර වෙලා තමන්ගේ වෘත්තීය කරගන්න බෑ. මේ වගේ අත්‍යවශ්‍ය සේවාවන් වල ඉන්න පිරිසටවත් තමන්ගේ වෘත්තීය කටයුතු වලට යන විදියක් නැති තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. උඩුගුවනේ ගුවන් යාන අනතුර ශ්‍රී ලංකන් නියමුවා නූලෙන් බේරාගනී කියලා තොරතුරු වාර්තා කරනවා. මේ පිළිබඳව අපි දිගටම කතා කරා. ඊළඟට අපි යන්න සූදානම් වෙනවා මහනුවර දළදා පෙරහැර මෙදා ජනතා සහභාගීත්වයෙන් පවත්වන්නට සූදානම් කියන කාරණාව මේ ඡායාරූපයත් එක්ක අද දවසේදී ලංකාදීප පුවත්පතත් වාර්තා කරනවා. ඇමරිකාවෙන් උදව් අගමැතිට ප්‍රතිඥා. මේ ගැනත් අපි දිගටම කතා කරා. පාපූර්වෙත් එල්ලිලා එන්ජිමේ වහලෙත් අවදානම් ගමන් වල යන ජනතාව පිළිබඳව අද දවසේදී ලංකාදීප පුවත්පත මේ විදිහටයි තොරතුරු වාර්තා කරන්නේ. දැඩි ඉන්ධන අර්බුදය සමග බස් ගාස්තු ඉලෑම නිසා ජනතාව දුම්රිය තෝරා ගන්නවා. එහිත් වැඩ ගමන් කරන්නට බැරි තත්ත්වයක් තමයි මේ උදා වෙලා තිබෙන්නේ. ජීවිතය පවා පරදුවට තියලා දැන් ඔවුන් රස්සාව කරනවා ජීවත් වෙන්න. මේක තමයි වර්තමාන තත්ත්වය රටේ. ඊටමත් අර්බුදකාරී තත්ත්වයකින් වෙලාවක තමන්ගේ ජීවිතය ගැනවත් ඔවුන් හිතන්නේ නැතුවයි දැන් තමන්ගේ රස්සාවට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. බස් ගාස්තු වැඩි වී දුම්රියවල දැඩි මගී තද බැදයක් කියලා තවත් තොරතුරක් එතනම වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. එතනෝල් ගෙන්වීම නිසිනියාමකණයක් සිදු වී නැහැ. කෝපා අප්‍රසාදය පළ කරයි. කෝපා තුල ගොඩක් තැන් ගොඩක් අය ගොඩක් සිදුවීම් අපහසුතාවයන් වලට පත්වීම මේ හැම දෙයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා මේ දවස්වලදී කෝපා එකත් එක්ක. සීනි වංචාවේ කරුණු වහන්න කෝපා විශේෂ රැස්වීමක් 21 කියලා තොරතුරක් ඒ සමගම ඉදිරිපත් කළා තියෙනවා. දේශපාලන ගේම් නිසා 21 අනතුරේ කියලා විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනවා. ඔහුගේ චාරිත්‍රාත් එක්ක අද දවසේදී ලංකාදීපය වාර්තා කරනවා. ඇමරිකානු තානාපතිනිය ත්‍රිකුණාමලේ ආනන්ද මහා නාහිමි පැහැදැකීම සම්බන්ධයෙන් චාරිත්‍රාත් එක්ක මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි වන්ක් මහත්මිය බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයට ඉක්ුද්දා පැමිණ වජිරාරාමාධිපති අග්ගමහා පඬිත ත්‍රිකුණාමලේ ආනන්ද අමරපුර ශ්‍රී ධම්මරක්ෂිත මහානිකායේ නාහිමියන් බහදක ආශිර්වාද ලබා ගත්තායි කියලා තමයි මේ තොරතුරේදී අද දවසේදී ලංකාදීප පුවත්පත ඡායාරූප සිරස්තලයක් ඉදිරිපත් කරන්නේ. අඩු ආදායම් ගොවිපවුල් වලට යූරියා පොහොර මල්ලක් නොමිලේ විශේෂ බාර අමාත්‍යවරයා කරන ප්‍රකාශයක් ඔහුගේ ඡායාරූපකුත් එක්ක අද දවසේදී ඉදිරිපත් කරනවා ලංකාදීප පුවත්පත. ලංකාදීප පුවත්පතෙන් පස්සේ අපි අවධානය යොමු කරන සූදානම් වෙනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතත් මේ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව තමන්ගේ ප්‍රධාන සිරස්තල ඉදිරිපත් කරනවා. බස් වලින් 85%ක් තෙල් පෝලිම් වල 85%ක් තෙල් පෝලිම් වල. එතකොට මිනිස්සුන්ට යන්න තියෙන ඉඩකඩ කොහොමද ලැබෙන්නේ? ඔන්න තියෙන ප්‍රශ්නය. මේකත් එක තමයි හුඟක් වෙලාවට දුම්රිය වලට මිනිස්සු ගමන් කරන්න සූදානම් වෙන්නේ. දුම්රිය වල ප්‍රවාහන පහසුකම් ලබා ගන්න සූදානම් වෙලා ඉන්නේ. එයත් දැන් අර්බුදයක් බවට පත් වෙලා. නොරොච්චෝලේ මාස දෙකකට වැසේ ඩීසලුත් නැහැ. වතුරත් අඩුයි. ආයෙමත් රට කළුවලේද? මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වර්තමානයේදී මේ සියලු දේවල් වල අහිමිවීමත් එක්ක යලිත් වතාවක් අපිට කරුවලේ ඉන්න සිද්ධ වෙනවද? අනිතිකුත් වැඩ ටිකක් කරගන්න විදියක් නැති වේවි විදුලිය කප්පාදුවත් එක්ක. හාල්මෝල් මාෆියාවට අගමැති අතගසයි කියලා
ඡායාරූපකුත් එක්ක ඔහුගේ අද දවසේදී තොරතුරක් වාර්තා කරනවා. වන්දනා විගිය බැතිමත්තු අනුරපුර ස්ටේෂමේ හිරවෙතේ ටිකට් ටිකුත් කළත් යන්න කෝච්චි නැහැ. මීගම රෝහලේ වෛද්‍යවරයෙක් දන්සලක සිටි 6 දෙනෙකු යට කරගෙන ගිහින් දරියකට බරපතලයි. එහෙම දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. ඡන්ද ක්‍රමය වෙනස් කරන්න අවසන් වාර්තාව ලබන සතියේ දිනේෂ් ගුණවර්ධනයි කියන්නේ. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ විශේෂ කාර්ක සභාවේ අවසාන වාර්තාව ලැබෙන පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළයි කියන කාරණාව. මගේ යහූදී පරදුර තබා දුම්රියේ අනාරක්ෂිත ගමනක මේ පිළිබඳව ඡායාරූපකුත් එක්ක මව්බිමත් අද වාර්තා කරන්නේ මේ විදියට. 21 ගැන කතා කරන ජනාධිපති සාකච්ඡාවක් කැඳවයි. ෂෙඩ් වල තෙල් ගන්න සල්ලි දුන්නොත් විතරයි. ෂෙඩ් වලට තෙල් සල්ලි දුන්නොත් විතරයි. පසුගිය ක්‍රම සහ චෙක්පත් වලටවත් මේ කාරණාව සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාවත් එක්ක ෂෙඩ් වලට දැන් සල්ලි දුන්නොත් විතරයිලු තෙල් ලැබෙන්නේ. එය තවත් අපහසුතාවයකටපත් වීමක් ජනතාව. ඩීසල් පෙට්‍රල් භූමි තෙල් ගැන විස්තර දැනගන්න අලුත් ක්‍රමයක් තියෙනවායි කියලා ඔන්න කියනවා. තොරතුරු විතක් දින් දැනගන්න නම් වැඩක් නැහැ. මේවා තියෙන්නයි ඕන නේද? අවශ්‍යතාවය සපුරා ගන්නට අවශ්‍ය වෙන්නේ. අදින් පස්සේ තෙල් දෙන හැටි ජනපති අගමැති ජනතාවට කිව යුතුයි කියලා කියනවා. තෙල් ගන්න සල්ලි නැහැ කියලා තියෙන සම්පත් එක නම් විකුණන්න ලෑස්ති වෙන්න එපා කියලා තමයි කියන්නේ. ඉන්දියාව ණයට දුන්න අවසන් ඩීසල් තොගය අද ගොඩබායි. ඉන්දියානු ණය ආධාර යටතේ මෙරට හිමිවන අවසාන ඩීසල් නෞකාව මෙරට ළඟා වී ඇති බවත් ඒ ඩීසල් තොග ගොඩබෑම අද දින ආරම්භ කරන බවත් ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරනවා. මහජනතාවට පීඩා කළොත් පමණක් උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගන්න. එහෙම නැත්නම් උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගන්න විවිධ අවස්ථාවලදී ඉල්ලීම් කරා පොලිසියෙන් එහෙම මෙන්න කියනවා ජනතාවට පීඩා කළොත් විතරක් උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගන්න කියලා. ඉතින් ජනතාවත් විශේෂයෙන්ම උද්ඝෝෂකයන් දැනගන්නට ඕන පාරවල් එහෙම වහගෙන Tamanගේ උද්ඝෝෂණ කරන්න ගියොත් එහෙම එය ඊටමත් වැරදි තත්ත්වයක් බරපතල තත්ත්වයක්. ඒ පීඩා කරන්නේ ඔබේම පන්තියේ මිනිසුන්ට කියන එක මතක තියාගන්න. පාරවල් වහන්න එපා උද්ඝෝෂණය කරන්න. නමුත් Tamanගේම මිනිසුන්ට අවහිරයක් කරන්න කරදරයක් කරන්න එපා. හැමෝම ඉන්නේ බොහොම අමාරු තත්ත්වයක. 2017 දී වූ කෝටි 11ක රේගු පාඩුවක් හෙළිවෙයි. වාහන 33ක් වැරදි කාණ්ඩයට දාලා. හැමතැනම කරපු වැරදි කටයුතු, වැරදි දේවල්, ගසා කෑම්, මංකොල්ල කෑම්, හොරකම් කිරීම මේ සියලු දේවල් එක්ක තමයි වර්තමානයේදී මෙවැනි තත්ත්වයකට රටට යන්න ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ. දේශපාලකයන් වගේම යම් යම් රාජ්‍ය නිලධාරීන් තීන්දුව ගන්න තැන් වලින් සිදුණු වැරදිත් ගොඩක් තියෙනවා කියන එක අපි කියන්න අමතක කරන්නේ නැහැ. තෙල් අර්බුදය විසඳන්න ගම්මන් පිළිගෙන යෝජනා 10ක්. තමිල්නාඩුවෙන් රුපියල් මිලියන 65ක මුද්‍රණ කඩදාසි. ඔව් මුද්‍රණ කඩදාසි වලත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සාහිත්‍යයට කලාවට පත්තරවලට මේ හැමතැනටම බලපාන තත්ත්වයක් කඩදාසි වල හිගය තමිල්නාඩුවෙන් රුපියල් මිලියන 65ක මුද්‍රණ කඩදාසි කියලා තොරතුරක් අද දවසේදී වාර්තා කරනවා. ඔය සියලු කාරණාත් එක්ක අපි ලබා දෙන ඡන්දය අද පත් වෙලා තියෙන තත්ත්වය කොයිතරම්ද කියලා අපි හැමෝම දන්න වෙලාවක ඡන්ද ක්‍රමය වෙනස් කරන්න අවසන් වාර්තාව ලබන සතියේ දිනේෂ් ගුණවර්ධනයි ඒ කියන්නේ. එමනම් අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ ක්‍රීඩා විදේශ තොරතුරු වගේම පුවත්පත් වල අද දවසේ තියෙන කාටුන් වලටත් අවධානය යොමු කරන්න අපි සූදානම්. යලිත් වතාවක් අපි ඔබ සජීවීව මුණ ගැහෙනවා සියත පත්තරයේ සමගින් අපි විදේශ පුවත්පත්වලට මුලින්ම අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. යුක්‍රේනයට සහාය දැක්වීමට නේටෝ ආරක්ෂක ඇමතිවරු රැස් වෙති කියලා තොරතුරක් වාර්තා වෙනවා. නැගෙනහිර යුක්‍රේනයේ බොන්ඩවාස් ප්‍රාන්තයේ රුසියානු සහ යුක්‍රේන හමුදා අතර පවතින යුද ගැටුම් උත්සන්න වීම පිළිබඳව සහ යුක්‍රේන ජනාධිපති මේ පිළිබඳව කරන සාකච්ඡාවන් පිළිබඳව තොරතුරු තමයි මේ තුල අන්තර්ගත වෙලා තිබෙන්නේ. ඊට පස්සේ අපි යනවා තවත් කාරණාවකට. අඩි 80ක් ගැඹුරු නළලිඳක සිරු 10 වෙනිදී දරුවා පැය 104ක මෙහෙයුමෙන් බේරාගෙන වයස අවුරුදු 10ක් වෙන දරුවෙක් බේරාගෙන තිබෙනවා. ඔහු යම්කිසි රෝගාබාධ තත්ත්වයක එහෙම නැත්නම් ආබාධ තත්ත්වයක ඉන්න දරුවෙක් කියලා තමයි වාර්තා වෙන්නේ. ඉන්දියාවේ අපිට පහුගිය දවස්වලත් මෙවැනි සිද්ධීන් වාර්තා වුණා. මෙවැනි අනාරක්ෂිත වලවල් ලිං විශේෂයෙන්ම නල් ලිං වල දරුවන් හිරවීම පිළිබඳව ඒ පිළිබඳව දවසේදීත් මේ තොරතුරු වාර්තා වෙනවා. අඩි 80ක ගැඹුරු නළලිඳකට වැටුණු දරුවෙක් පිළිබඳව. ඉන්දියාවත් මිසයිල් නිෂ්පාදනයේට රුසියාව සහ ප්‍රංශය අතර දශක ගණනාවක් පුරා
පැවති ගුවන් මිසයිල් සහයෝගීතාවය නිමාවට පත් කරමින් දේශීය වශයෙන් නිෂ්පාදනය නව මිසයිලක් අත්හදා බැලීමට ඉන්දියා ආරක්ෂක අමාත්‍යාංශ සැලසුම් කර තිබේ කියන තොරතුරයි වාර්තා කරන්නේ. සිවිල් වැසියන් අතරින් පියාසර කිරීමේ චෝදනාවෙන් ඇමරිකානු ගුවන් යානයේ කාර්ය මණ්ඩලය නිදහස් කියලා තියෙනවා. ඒ දුරට තවදුරටත් අවධානය යොමු කළොත් ඇෆ්ගනිස්තානයේ බලය තාලිබාන් සංවිධානය අත්පත් කරගත් පසු පසුගිය වසරේ අගෝස්තු මාසයේ කාබූල් නුවර ගුවන් තොටුපළේදී ඇෆ්ගනිස්තාන සිවිල් වැසියන් විශාල පිරිසක් අතුරින් ඇමරිකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් පියාසර කිරීම පිළිබඳ පැවති පරීක්ෂණය පසුගියදා අවසන් කළ බව ඇමරිකාවේ නිවේදනය කරලා තියෙනවා කියන කාරණා තමයි මේ වාර්තා වෙන්නේ. විරකියාවට තෙත දැබීමට චීනයේ නව ව්‍යාපෘතියක් කියලා තියෙනවා. ලෝකයේම යම් අර්බුදකාරී තත්වයක ඉන්නකොට විරකියාව පිළිබඳව කතා කරන්න චීනයටත් සිද්ධ වෙලා තිබෙනවා. අපි යන සුදර වෙනවා දෛක්මනින් වෙලාව බලලා එන්න. අපි විදේශ ප්‍රවෘත්තිත් එක්ක හිටියේ අවසාන වශයෙන් ඉදිරිපත් කරේ විරකියාවට තෙත දැබීමට චීනයේ නව ව්‍යාපෘතියක් කියන කාරණාව. ඒ අනුව චීනය සූදානම් වෙලා ඉන්නවා ගම්බද ප්‍රදේශවල සේවය කරන්නට යන අධ්‍යාපන, වෛද්‍ය විද්‍යාව, කෘෂිකර්ම වැනි ශේෂ්ත්‍රයන් තෝරා ගන්නා උපාධිධාරීන් වෙනුවෙන් ඩොලර් 7500ක එහෙම නැත්නම් යුවාන් 5000ක මුදලක් වාර්ෂික සහනදරයක් සැපීමට ඔවුන් තීරණය කළා තියෙනවා. මේ වගේ කාරණාත් එක්ක විරකියාවට තිත තබන්න තමයි චීනය සූදානම් වෙලා ඉන්නේ කියන කාරණාව අද දවසේදී විදේශ පුවත්වල අන්තර්ගත වෙලා තිබෙනවා. ආනයන වියදම් වැඩි, තේ පානය අඩු කරන්න. මේ කියන්නේ ලංකාවේ නෙවෙයි පාකිස්තාන රජය ජනතාවගෙන් ඉල්ලනවා. පාකිස්තානයේ ආර්ථිකය ඉහළ මට්ටමක තබා ගැනීම සඳහා දෛනික තේ පානය අවම කර එරට රජය ලෙස එරට රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා කියලා තමයි තොරතුරු ඉදිරිපත් වෙන්නේ. ওই විදිහට තමයි දවසේදී දිනමින පුවත්පත විදේශ පුවත් එකතු කරලා තිබෙන්නේ වාර්තා කරලා තිබෙන්නේ. අපි සූදානම් වෙනවා ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරන්නට. සැලසුම් අලුත් කරමින් ලංකාපිල අද ඕස්ට්‍රේලියාව සමග දෙවැනි තරඟයට සංචාරක ඕස්ට්‍රේලියානු පිළට එරෙහිව අද පල්ලකැල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දිවා රාත්‍රී දෙවැනි එක්දින තරඟයේ ජය ගැනීමට ශ්‍රී ලංකා පිළට හොඳ අවස්ථාවක් ඇතැයි කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කරනවා කියන කාරණාවත් එක්ක මේ තොරතුර තවදුරටත් වාර්තා කරනවා. මේ දවස්වල යම් උණුසුම්කාරී තත්ත්වයක් තිබෙනවා. මොන අර්බුදකාරී තත්ත්වයන් තිබුණත් ක්‍රීඩාවට ජනතාවගේ ඇල්ම, ඔවුන්ගේ කැමැත්ත තිබෙන නිසාම බොහෝ පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාව දෙස දැස් තල්වාගෙන බලාගෙන ඉන්නවා. ලංකාවේ අපේ අයත් යම් යම් අවස්ථාවලදී තා හොඳ දශකම් ඉදිරිපත් කරන බව ක්‍රීඩකයන් කීප දෙනෙක් අතරින් අපිට දකින්න ඉඩකඩ ලැබෙනවා. කොස්ටා රීකා පිළ පන්දු ලෝක කුසලානය පාපන්දු ලෝක කුසලාන වරම් දිනා ගනී. කොස්ටා රීකා පිළ පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීම පිළිබඳව අද දවසේදී තොරතුරු වාර්තා කරනවා. නවසීලන්තයට එරෙහිව ගෝල 1-0 ලෙස පෙරලිකාර ජයක් ලැබූ කොස්ටා රීකා පිළ මේ වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබූ අවසන් රට බවට පත් වුණයි කියන තොරතුරත් එක්ක තමයි එය වාර්තා කරන්නේ. IPL විකාශ අයිතිය ඩොලර් මිලියන 6.02ක වාර්තාගත මුදලක්. ඒ විදිහටයි ඒ වාර්තා වෙන්නේ. වනිදු අද තරගයට අවිනිශ්චිතයි. ශ්‍රී ලංකා පිළේ දඟපන්දු තුරුම්පු වන වනිදු හසරංග ස්කෑන් පරීක්ෂණයට ලක් වූ බව වාර්තා වෙනවා. පළමු එක් දින තරගයේදී ඕවර ලකුණු 58කට කඩලු 4ක් දවාලු වනිදු ඕවර 9ක් වේවීමෙන් පසු නැවත ක්‍රීඩාගාරයට ගිය අතර ඔහු තරගයේ අවසන් භාගයේදී පාදයේ ආබාධයකට ලක් වූ බව වාර්තා වෙනවා කියන තොරතුර තමයි ඒ විදිහට වාර්තා වෙන්නේ. ඒක නිසා වනිදු අද තරගයට පැමිණීම අවිනිශ්චිත බව තමයි කියන්නේ. රූට් ටෙස්ට් පිටියේ එකට මහේෂ් 20 10ට එංගලන්ත පිළේ සුපිරි පිතිකරු ජෝ රූට් අන්තර්ජාතික ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලෑස්තුවට අංක 1ට පත් වෙලා ඉන්නවයි කියන එක තමයි මේ කියන්නේ. රූට් ටෙස්ට් පිටියේ එකට මහේෂ් 20 10ට පත් වෙලා තිබෙනවයි කියන කාරණාව. ওই විදිහට තමයි දිනමින පුවත්පතේ ක්‍රීඩා තොරතුරු ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපි යනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතත් අද දවසේදී ක්‍රිකට් පිළිබඳව වැඩි ඉඩකඩක් වෙන් කරලා තියෙනවා ක්‍රීඩාව ගැන කතා බහ කරනකොට. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවෙනි එක්දින තරගයේ අද පළමු තරගයේදී සිදු වැරදි නිවැරදි කරගැනීමෙන් දෙවෙනි තරගයේ ජයගත හැකි වේවි කියලා මෙන්ඩිස් කියනවා. අද තරගයෙන් වනිදු ඉවතට කියන තොරතුරත් වාර්තා කරනවා. ඒ සමගම අන්තර් ක්‍රීඩා සමාජ 2020 ක්‍රිකට් තරඟාවලියේ දහමුදා වහ කොල්ටස් අවසන් ගැටුම කියලා කියනකොට මේ තොරතුර වාර්තා කරනවා. අද දවසේදී ලකුණු සාරාංශයත් එක්කම ක්‍රීඩා පිටුව තුල ඕස්ට්‍රේලියානු ඒ පිළ ශ්‍රී ලංකා සංචාරයේ පළමු සිව් දින තරගයෙන් ශ්‍රී ලංකා ඒ පිළ අසීරු අඩියක කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ.
දකුණු අප්‍රිකානු පිළේ ඉන්දිය සංචාරය පිළිබඳව අද දවසේදී තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා ක්‍රීඩා පිටුව තුළ. තෙවැනි 20 තරගයෙන් ඉන්දියාව යාන්තමින් ගොඩ යයි කියලා තමයි කියන්නේ. තීක්ෂණ සහ මැතිව් ජාත්‍යන්තර පිටියේ ඉහළට ඒ ජයග්‍රාහී තත්ත්වයන් පිළිබඳව අද දවසේදී තොරතුරු කියනවා ක්‍රීඩා පිටුව තුළ. දෙවැනි ටෙස්ට් තරගයේදී නවසීලන්තය එංගලන්තයට පරදී. එහි ලකුණු තත්ත්වය සාරාංශගත කරමින් මේ තොරතුරු අද දවසේදී මව්බිම පුවත්පත ඉදිරිපත් කළ තිබෙනවා. එහෙනම් අපි සූදානම් වෙනවා අද දවසේදී පුවත්පත්වල තිබෙන කාටුන් සහ ඇතුල් පිටුවල තිබෙන විශේෂ කවි වගේම ඉදිරිපත් කිරීම කිහිපයකට දැන් අවධානය යොමු කරන්න. මුලින්ම මව්බිම පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල කාටුනේටයි අපි යන්න සූදානම්. තෙල් පෝලිම් කවදා නැති වෙයිද දන්නේ නැහැ. තෙල් ලංකාවට එන්නෙම නැතුව ගිය දාට කියලා තමයි මරිසිපාල කියන්නේ. අද දවසේ පද 4ටයි දැන් අපි අවධානය දීලා ගියේ යන යකු බිඳුණු කරහකි ආවේ නැවකි ගිල්ලේ ඩොරල් කන්දකි නෑවෙන නැව් ළඟක හිස් මුහුද පමණකි ලිට්‍රෝ මුල් පුටුව මුදිටටත් ඇනයකි මුදිටට ඇනයක් වෙලා කියලා තමයි කියන්නේ. අද දවසේදී මව්බිම පුවත්පත ඒ මුල් පුටුව ලංකාදීප පුවත්පතටයි දැන් අපේ අවධානය පංකජ රුවින්දගේ සරදම් අදානි කලකිරිලලු හිටපු සභාපති තමයි නෝන්ඩි උනේ කියලා කියනවා. තිස්ස හේවාවිස්සගේ හිනාවැස්සටයි දැන් අපි අවධානය යොමු කරන්නේ. පොලිටික්කෝ උඩ පැන පැන බයිලා ගහනවා හෙන්චයියෝ ඇඳුම් නැතුව පගා ගහනවා තවත් පොරක් හතර වටේ බදු පනවනවා අමතක වූ හරුප වචන මට සිහි වෙනවා. මිනිස්සුන්ට මතක් වෙන්න තියෙන දැන් එච්චරයි. තවත් කාටුන් එකක් තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා දෝලාව කරේ තියාගෙන යනවා. දෝලාවක් කරේ තියාගෙන යනවා. කතාව දෝලාවෙන් ගමන පයින් කියලා තමයි යන්න තියෙන්නේ. සුවාරිස් දාස අපෝලනාගේ කාටුනේ ඖෂධ වලට පොඩි ආධාරයක් ලැබිලා කියලා කියනවා. අර දුරකථන දෙකකුත් අරන් හැම වෙලෙම ඉන්න කෙනා තමයි අද දවසේ කියන්නේ. විමල් මහත්මයා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියලා අහනවා. ඖෂධ වලට පොඩි ආධාරයක් ලැබිලා තියෙන්නේ. නෑ දොස්තර සාෆිගෙන්. අපි ඊයේ දවසේදී කිව්වා සාෆිගේ අර නවත්වලා තිබුණු වැටුප ලැබුණා. ඒක අහපව් සෞඛ්‍ය අංශයට වලට ලබා දීලා තියෙනවා කියන කාරණාව. තලන්ගේ ඒතුමා කාටුනට දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අග්‍රාමාත්‍යවරයා වගේ කෙනෙක් ජනතාවගේම නැත්නම් මහ ජනතාවගේ කෙනෙක්ගේ අපහසුතාවයට පත්වලා ඉන්න අයගේ ඇඳුම ඇරයි යනවා. සරමත් නැහැ, ෂර්ට් එකක් නැහැ. මේ දෙකම අග්‍රාමාත්‍යවරයාගේ අතේ පිටිපස්සෙන් දුවනවා. ඇඳගෙන ඉන්නේ අමුඩේ විතරයි. ඔව් දීපං 2024 දී ආපහු දෙයි කියලා කියනවා. ඒ ඇඳගෙන ඉන්න එකත්. ඔය විදිහට තමයි අද දවසේදී ඒතුමා කාටුන ඉදිරිපත් කරලා තියෙන්නේ. අනේද කියන්නේ කවියටයි දැන් අපි අවධානය යොමු කරන්නේ. 69 ලක්ෂයක් ගෙන බලයට ආව ලොක්කා කුපිත වී එන විට ජනතාව අරගෙන ඔහුම පරදාලු මිනිසාව බැන්දා කරත්තේ නාසය විද ඌව. ඔය විදිහට ලංකාදීප පුවත්පතේ තිබෙන විශේෂ කාටුන් සහ කවි වලට අපි අවධානය යොමු කරනකොට පලාමල්ල අද දවසේදී කාටුන් එකක් ඇඳලා තියෙනවා. ලංකාව ඇඳලා ලංකාව මැද්දේ බඩගින්නේ ඉන්න පිගාන තියාගත්ත මිනිස්සෙක් ඉන්නවා ඇඳුමක්වත් හරියකට නැතුව. ගෝඨාගෝ ගම කියන එක කපලා ගෝඨාගෝ රට කියලා තමයි එහි සඳහන් කරලා තියෙන්නේ. තුන් මන්සලටයි දැන් අපි අවධානය යොමු කරන්නේ. තිලක කියන කවිය බඩු නැව් ටික වරායට දැන් පැමිණ ඇති බඩු දෙන්නේ නැති හින්දා ඩොලර් නැති සභාපතිවරුද පත් වෙති අස්ව යති රටවැසියෝ පෝලිම් වල සුසුම් ලති. ඒ වගේම සුජීවගේ විගඩම් කාටුනේත් කවියක් තියෙන්නේ. බොරුවක් කටෙන් පිට වී පසු ගියදාක විදුලිය සභාපති පිළිබඳ ඇතසෝක කීවේ හර්ෂ ආතතියෙන් දෝ ඒක ටොංපචයෝ කවුද නොදකිමි මලසේක. අපි එහෙමනම් අද දවසේදී පුවත්පත්වල තොරතුරුත් එක්ක යන්න සූදානම් වෙනවා දින මින පුවත්පතට. දින මින පුවත්පතේ කාටුන් වලටයි අපි දැන් අවධානය යොමු කරන්නේ. දින මින පුවත්පතේ අංජනගේ කාටුන් මොනවද කියන්නේ?
මිල පාලනය දැම්මා විතරයි මෝල්ලු හාල් හැංගුවා. දැන් ඒ මෝල්ලුත් හැංගිලාද සර් කියලා අහනවා. දිනමින පුවත්පතේ අතුලේ කාටුන් එකට අපි යන්න සූදානම් වෙනවා. පෝලිං වල ඉන්න මිනිස්සු දැක්කම මට ඇඬෙනවා කියලා කියනවා. කවුද ඉතින් එහෙම කිව්වේ කියලා දන්නවනේ බෝ ඉන්නේ ඇඳලා. හම්බ වුණු chance එකට පයින් ගහලා දැන් ඇඬුවට වැඩක් නෑනේ සර් කියලා කියනවා. ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපතටයි දැන් අපි අවධානය යොමු කරන්නේ. සිකුරාදාට නිවාඩු දෙන්නේ වගා කරන්නලු බං කියලා කියනවා. පෝලිං වලට යන්න නෙමේද සර් කියලා අහනවා. ඔව් ඉතින් දැන් නිවාඩු දවසක් දුන්නනේ රජයේ සේවකයන්ට නම් පෞද්ගලික අංශයට මොකක්ද දන්නේ සිද්ධ වෙන්නේ නේද? ඔය අතරතුරේදී අපි යනවා අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුන් එකට. ඔන්න රාජ්‍ය නිලධාරීන්ට වවන්න සිකුරාදා ඉඳලා ඉරිදා වෙනකන් නිවාඩු කියලා කියනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔෆිස් ඇවිත් සඳුදා ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකන් ඇඟේ අමාරුවට රෙස් කරයිද දන්නේ නැහැ කියලා. අමාරුවට ඒ විදිහට පුංචි විවේකයක් ගනිද්ද දන්නේ නැහැ දවස් ටික කියලා තමයි කියන්නේ. අපි යන්න සූදානම් වෙනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ කාටුන් වලට අවධානය යොමු කරන්නට අද දවසේදී තියෙන්නේ මොනවද කියලා අපි බලමු. ඒ අනුව අපි මුලින්ම යනවා ඕකයි තත්ත්වේ කවි පන්තියට කාටුන් වලට යන්න කලින්. ලංවීමේ හිටපු ලොක්කා කී කතාවට පව් දෙයියනේ හිතිරිදිලා අදානිට දොයි දොයි කියා ඔහු නලවා ගැනීමට පෙන්වයි නැගෙන හිර ජැටි යලි එයාලට ඔන්න ආරක්ෂා කරගන්න වෙයි නැගෙන හිර ජැටි එහෙම. චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේ මෙරට දැවැන්තම පක්ෂය පොහොට්ටුව කියලා සාගරකාරී වසම් කියනවා කියලා කියනවා. ඒ විතරක් මෙරට හොඳටම කළ පක්ෂයත් පොහොට්ටුවනේ. ඔව් කරපු හැටි අපිට දැන් දැනෙනව නේද? ආතාපේ කවි පන්තියට දැන් අපි අවධානය යොමු කරන්නේ. හර්ෂද සිල්වා පැවසුවේ බොරුව කියයි කතා නායක මාල දිවයිනේ. ඒ පිළිබඳව පවතින විට විවිධ මත ආතා අපේ කීවා හොඳ කතාවක්. හඳ පෙන්වන විටදී බලලා ඇඟිල්ල හොඳ නෑ හර්ෂටම ඔය දොස් නැගිල්ල. හරි අය සමග සාකච්ඡා කෙරිල්ල රජයෙන් කළ යුතුය විසඳුම් සෙවිල්ල. ඔව් රජයෙන් ඒවා විසඳුම් සොයන්න ඕන. මෙහෙම දේවල් පිළිබඳව කතා බහ කරයි කියලා ඒවට ඇඟිලි දික් කර ඉඳලා හරියන්නේ නැහැ. බෙම්පියා කාටුනට දැන් අපි අවධානය. චාලි අයියේ මෙන්න අදානි කලකිරිලලු. ලයිට් නැතුව අපිත් ඉන්නේ කලකිරිලා කියලා කියනවා. ඔය විදිහට අපි දිවයින පුවත්පතේ එනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ මුල් පිටුවේම තියෙන කාටුන් එක හසන්ත විජයනායකගේ හුරේරා. කෘෂිකර්මයට ටැබ් 7000ක් ගන්නවලු. වවාගෙන කන වැඩේ පටන් අරන්ද සර් කියලා අහනවා. එහෙමනම් ඉතින් අපි අද දවසේදී පුවත්පත්වල තිබෙන තොරතුරු, ඒ වගේම කාටුන්, ඒ වගේම විශේෂ වාර්තා ගණනාවක් ඔබත් එක්ක මේ විදිහට බෙදා හදාගත්තා. අපි අදට ඔබෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. හෙටත් උදෑසන 6:30ට අපි ඔබ මුණ ගැහෙන්න සූදානම් වෙනවා සියත පත්තරයේ සමගින්. යහපත් වූ දවසක් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. මොන අර්බුද, මොන කලකිරීම, මොන සිත් ඇවුල් තිබුණත් ඔබේ හිත නිර්වුල්ව තබා ගන්න. ඔබේ යහපත වෙනුවෙන් රටේ යහපත උදා වෙන්නට කියලායි අපි හැම මොහොතකම ප්‍රාර්ථනා කරන්නේ. අපි අදට ඔබෙන් සමුගන්නවා. රැඳෙන්න සියත සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.